උදාසීනීකරණය කළ මාතෘකාව ලියාගෙන මෙන්න මේ ටික ලියා ගන්න. බස්මයකට අම්ලයක් එකතු කළ විට හෝ අම්ලයකට බස්මයක් එකතු කළ විට අම්ලයකට බස්මයක් එකතු කළ විට බස්මයකට අම්ලයක් එකතු කළ විට හෝ තේරුම් අරගෙන ලියගන්න. එතකොට හරි ලේසි. බස්මයකට අම්ලයක් එකතු කළ විට හෝ අම්ලයකට බස්මයක් එකතු කළ විට. ඒ කියන්නේ අනිත් පැත්ත. අම්ලයකට බස්මයක් එකතු කළ විට ඒවායේ ආම්ලික ගුණ හා බාස්මික ගුණ ඒවායේ ආම්ලික ගුණ හා බාස්මික ගුණ ඒවායේ ආම්ලික ගුණ හා බාස්මික ගුණ නැති වී යාම. ආම්ලික ගුණ හා බාස්මික ගුණ නැති වී යාම. සර් කැඩි කැඩිනේ ඇහෙන්නේ. අනිත් අයටත් එහෙමද? අපිට හොඳට ඇහෙනවා සර්. ගහනවා. එහෙනම් සිග්නල් වල අවුලක් ඇති. පොඩ්ඩක් බලන්න. ඒවායේ ආම්ලික ගුණ හා බාස්මික ගුණ නැති වී යාම උදාසීනීකරණය ලෙස හැඳින්වේ. උදාසීනීකරණය ලෙස හැඳින්වේ. උදාසීනීකරණය ලෙස හැඳින්වේ. හරිද? ඔතන යට තියෙනව නේද? මෙහෙම මෙන්න මෙහෙම ලියා ගන්නකො පොතේ. එතන යටින් ලියා ගන්න මෙහිදී ඉතලා එහෙම ලියා ගන්න මෙහිදී සෑදෙන්නේ මෙහිදී සෑදෙන්නේ උදාසීන ගුණ පෙන්වන ලවණ හා ජලය වේ. උදාසීන ගුණ පෙන්වන ලවණ හා ජලය වේ. මේ බලන්නකෝ මෙන්න මේක සරලව කිව්වේ. අම්ලයකට බස්මයක් එකතු කරනවා. එහෙම නැත්නම් බස්මයකට අම්ලයක් එකතු කරනවා. දෙකෙන් ඕන එකක්. අම්ලයකට බස්මයක් දැම්මත් හරි බස්මයකට අම්ලයක් දැම්මත් හරි ඒ දෙක ප්‍රතික්‍රියා කළා ආම්ලික ගුණක් නැති වෙනෝ බාස්මික ගුණක් නැති වෙනෝ අන්තිමට හැදෙන උදාසීන ද්‍රව්‍ය. ආම්ලික ගුණයි බාස්මික ගුණයි දෙකම නැත්නම් අපි ඒවට කියන්නේ උදාසීන ද්‍රව්‍ය. එතකොට අම්ලයක තියෙන ආම්ලික ගුණ බස්මයක තියෙන බාස්මික ගුණ ඔය දෙක එකට මිශ්‍ර කරාම ආම්ලික ගුණක් නැති වෙනවා බාස්මික ගුණක් නැති වෙනවා උදාසීන ද්‍රව්‍ය ඇති වෙනවා. උදාසීන ගුණ සහිත ද්‍රව්‍ය ඇති වෙනවා. උදාසීන ද්‍රව්‍ය විදිහට හැදෙන්නේ මොනවද? ලවණයක් හා ජලය. නැත්තම් ඕගොල්ලෝ මෙහෙම ලිව්වත් හරි. උදාසීනීකරණය කියන්නේ මොකක්ද නේද? අම්ලයක් හා බස්මයක් ප්‍රතික්‍රියා කර ලවණයක් හා ජලය සෑදීම. උදාසීනීකරණය ලෙස හැඳින්වේ. එවිට අම්ලයේ ආම්ලික ගුණද නැති වේ, බස්මයේ බාස්මික ගුණද නැති වේ.
ආම්ලික ගුණ බාස්මික ගුණ අපි ඉගෙන ගත්තා. ඇඹුල් රහයි, විකාදනකාරකයි, මේ නිල් ලිට්මස් රතු පාට වෙනවා. ඒවා ආම්ලික ගුණ. බාස්මික ගුණ විදිහට අපි කතා කරා තිත්ත රහයි, විකාදනකාරකයි, අතින් ඇල්ලුවන් සෙවල වගේ තියෙනවා. රතු ලිට්මස් නිල් පාට කරනවා. ඒවා බාස්මික ගුණ. ඒ දෙකම නැති වෙලා යනවා. දැන් මෙතන ලිට්මස් වල පාට වෙනස් වෙන්නේ නැහැ. තිත්ත රහ ඇඹුල් රහ නැහැ. ලවණවල. තමයි වෙන රහවල එන්න පුළුවන්. ලුණු රහ එහෙම එන්න පුළුවන්. ඊට පස්සේ තව ගත්තොත් විකාදනකාරක ගුණ නැහැ. අර අතට වැටෙනා පිච්චෙන්නේ නැහැ ලවණ. ඒකට ඔන්න ඔය විදිහට අපිට ගන්න පුළුවන්. ලවණ වලට එහෙම හැකියාවක් නැහැ. හරිද? එහෙනම් අම්ලයක ආම්ලික ගුණයි, බස්මයක බාස්මික ගුණයි දෙකම නැති වෙනවා. ඒ දෙක එකට කලවම් කරාම අන්න ඒකට අපි කියන උදාසීනීකරණය. උදාසීනීකරණය. මේක ලියා ගන්න උතරේ යටි. හරිද? හරි සර්. ඊට පස්සේ යටින් ලියා ගන්න උදාසීනීකරණය සිදුවන ආකාරය පහත ක්‍රියාකාරකමින් පෙන්විය හැක. උදාසීනීකරණය සිදුවන ආකාරය පහත ක්‍රියාකාරකමින් පෙන්විය හැක. හරි. මෙන්න මේකයි කරන්නේ. අහගන්න දරුවෝ. ඔයගොල්ලෝ තනියම ලියන්න මම කියලා දෙන්නම්. අපි ගන්නවා බීකරයකට හොඳට බලා ගන්න. බීකරයකට ගන්නවා සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් ද්‍රාවණයකින් මිලිලීටර 10ක්. තනුක sodium hydroxide බස්මයෙන් මේක බස්මයක් මිලිලීටර 10ක් 10යි ml කියලා දාගමු. දැන් මේ sodium hydroxide බස්මය මිලිලීටර 10ක් අපි ගන්නේ තනුක. කියන්න බලන්න එක්කෙනෙක් තනුක කියන වචනේ තේරුම මොකක්ද කියලා. වතුර දාපුවේ. ඈ? ඔව් හරි කියන්න අපව මට ඇහුන්නේ ඒක එකට දෙතුන් දෙනෙක් කිව්වා. අන්න හරි. තනුක කියලා කියන්නේ සාන්ද්‍රණය අඩු කරලා ජලය කලවම් කරලා ඉතර සැර නැති නැත්තම් සාන්ද්‍ර දැන් ඔන්න අපි මේ කඩෙන් අරගෙන එනවා සන්ක්වීක් බෝතලයක් නැත්තම් අර කෝඩියල් බෝතලයක් සන්ක්වීක් කියන්නේ නමක් නේ කෝඩියල් බෝතලයක් අරගෙන එනවා. අරගෙන එන්නේ සාන්ද්‍ර ඒක ඇතුලේ තියෙන සාන්ද්‍ර කෝඩියල් ද්‍රාවණය. අපි ගෙදර ගෙනල්ලා ඒක තනුක කරනවා. කවුරු හරි ගෙදරටම අමුත් එක්ක ආවම අපි තනුක කරලා තමයි බොන්න දෙන්නේ. අපි කෝඩියල් බෝතලේ හැමම අරගෙන ඉවරලා කෝප් එකට දාලා දෙන්නේ නැහනේ. හරි. අපි කරන්නේ මොකද? ඒකෙන් හැඳි දෙක තුනක් ගන්නවා. අරගෙන ඉවරලා ඒකට දාන මොනවද? වතුර. වතුර දාලා සැර අඩු කරනවා. අන්න ඒකට තමයි කියන්නේ තනුක කරනවා කියලා. එතකොට තනුක අම්ලයක්, තනුක බස්මයක්, හරිද? තනුක ද්‍රාවණයක්, තනුක සෝඩියම් ක්ලෝරයිඩ් ද්‍රාවණය, තනුක ලවණ ද්‍රාවණය අපිට ගන්න පුළුවන්. සාන්ද්‍ර සෝඩියම් ක්ලෝරයිඩ් ද්‍රාවණය. ඒ කියන්නේ ගොඩාරයක්. දැන් ලුණු පොඩ්ඩක් වතුර දිය කරා නම් තනුක. ලුණු ගොඩාක් වතුර දිය කරා නම් සාන්ද්‍ර. ඒ විදිහට අපි හදා ගන්න. හරිද? මෙතන ගන්නේ තනුක සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ්. ඊළඟ මේකට දානවා ඔන්න ධන ලකුණු දැම්මා. මේකට දානවා පිනොක්තලීන්.
පිනොප්තැලින් බිංදු 2ක් 3ක් දාන්න. බිංදුව 2ක් දැම්මම ඇති. එතකොට මේ ද්‍රාවණය මොන පාට වෙනවද? එතකොට මේ ද්‍රාවණය රෝස පාට වෙනවා. කියන්න බලන්න ඇයි රෝස පාට වෙන්නේ කියලා. පිනොප්තලින් දැම්මට පස්සේ මෙතන ඇයි මේ ද්‍රාවණය රෝස පාට වෙන්නේ? පිනොප්තලින් වල වර්ණය අර මේ තැඹිලි පාටට හුරුයි. නෑ පිනොප්තලින් අවර්ණයි. පිනොප්තලින් අවර්ණයි. ඔව්. කියන්න බලන්න පිනොප්තලින් දැම්ම රෝස පාට වෙන්නේ ඇයි? පිනොප්තලින් භාෂ්මයකදී රෝස පාට වෙනවා. අන්න හරි. පිනොප්තලින් භාෂ්මයකදී රෝස පාටයි. ඔන්න දැන් පිනොප්තලින් දැම්ම ගම රෝස පාට වුණා. ඊට පස්සේ අපි කරන්නේ මොකද්ද? පිපෙට්ටුවකට පිපෙට්ටුව දන්නේ නැත්නම් ඔයගොල්ලෝ මෙන්න මෙහෙම ඒවා දැකලා තියෙනෝනේ. ඔන්න ඔහොම ඒවා. මොකද්ද මේ? අරස මිරිකල ගන්න එකනේ. අන්න හරි. ඩ්‍රොපර් කියලා කියන්නේ ඒකත් පිපෙට්ටුවක්ම තමයි. හරිද? ඩ්‍රොපර් එකක් අරගෙන පිපෙට්ටුවක් අරගෙන මෙන්න මේ විදියට බිඳුවෙන් බිඳුව එක් කරනවා. මේක ඇතුලේ තියෙන්නේ මොනවද? තනුක හයිඩ්‍රොක්ලෝරික් අම්ලය. තනුක හයිඩ්‍රෝ. ඔව් මෙතෙන්ට අරගෙන තියෙන්නේ මොනවද? තනුක හයිඩ්‍රොක්ලෝරික් අම්ලය. හයිඩ්‍රොක්ලෝරික් අම්ලය අරගෙන බිඳුව දානවා. මේ තියෙන්නේ පිපෙට්ටුව. ඒ වගේ බිඳුව දාන පිපෙට්ටුවකට කියන්නේ බිඳු පිපෙට්ටුව කියලා. බිඳු පිපෙට්ටුව. හරි. ඕක ඉස්පිරිතාලේ තියෙනනේ. මොකද? ඔය පිපෙට්ටු ඒක ඉස්පිරිතාලේ තියෙනනේ. ඉස්පිරිතාලේ තියෙනවා. පිපෙට්ටු තියෙනවා. ඉස්පිරිතාලේ මේ ගන්නවා ඖෂධ. ඔයගොල්ලෝ දන්නවද ඉස්පිරිතාලේ තියෙන වෙනම ඖෂධ කලවම් කරන තැන? ඩිස්පැන්සරිය කියලා කියන්නේ දැන් අපි ඩිස්පැන්සරිය මධ්‍යම බෙහෙත් ශාලාව දැන් ගම්වල තියෙනවා. ඔය ඩිස්පැන්සරියේ ඉන්නවා එක මේ එතන ඉන්න එක තනතුරු වල එක තනතුරක් තියෙනවා ඖෂධ සංයෝජක කියලා. ඖෂධ හදන තැන්වල ඉන්න ඖෂධ සංයෝජකලා. ඖෂධ සංයෝජකලා කරන්නේ පුතේ බෙහෙත් කලවම් කරන එක. දැන් ගොඩක් වෙලාවට හොස්පිටල් එකට ලැබෙන්නේ සාන්ද්‍ර බෝතල් වල. දැන් ඔය කැස්සට දෙන පැණි හරිද? ඔය ඒවා ඉන්නේ සාන්ද්‍ර බෝතල් වල. ඒවා අරගෙන ඉවර වෙලා ඒවා දිය කර ඒගොල්ලෝ බෙහෙත් හදනවා කලවම් කරනවා. කලවම් කරලා නිශ්චිත පරිමාවල් දාලා එතෙන්දි මනින්න භාවිතා කරන මිනුම් සරා පිපෙට්ටු බියුරෙට්ටු වගේ දේවල් භාවිතා කරනවා. හරිද? එතකොට ඒවා තියෙනවා. හොස්පිටල් වල තියෙනවා. මේක මේ අර මෙහෙම ගන්න එකටම නෙවෙයි. ඒ වගේ එක නියමිත පරිමා දාන්න මේක භාවිතා කරනවා. ඔය 60 බිංදු දාන්න ගන්නෙත් ඔය වගේ පිපෙට්ටුවක් දැකලා තියෙනවනේ නේද? ඔය මේ අර ගොඩක් වෙලාවට ඇස්වලට බෙහෙත් දාන මේ අර අපි ගන්නවනේ ඔය පෙට්ටි. ඔය ඇතුළේ වෙන එකක් තියෙනවා. හරිද? ඒ වගේ ඒවා අයින් එහා ගත්තා ඊට වඩා ලොකු ඒවා තියෙනවා මේ විද්‍යාගාරේ. ඒ වගේ පිපෙට්ටුවක් ගන්නවා. ඔය 60 පිපෙට්ටු තියෙනවා. හරිද? ඔය තියෙන බිංදු පිපෙට්ටුවක් කියලා හිතනවා අරගෙන දානවා. ඔහම බිඳුවෙන් බිඳුව දානකොට එක්තරා මොහොතකදී මොකද්ද වෙන්නේ? දැන් මේක රෝස පාටයි. භස්මය රෝස පැහැය අවර්ණ වෙනවා. ඕ මෙහෙම බිඳුව දාද්දි රෝස පාට ක්‍රමක්‍රමයෙන් අඩු වෙලා එක්තරා මොහොතකදී අවර්ණ වෙනවා. අවර්ණ වෙන්නේ මොන අවස්ථාවේදීද? උදාසීන වෙන අවස්ථාවේදී. මේක අවර්ණ වෙන්නේ උදාසීන වෙන අවස්ථාවේදී. අපි සමීකරණ ලියලා බලමු. එතකොට අම්ලයයි භස්මයයි එක වුණාම ලවණය හා ජලයනේ හැදෙන්නේ. බලමු මේ සමීකරණ ලියලා. ඒ සම්පූර්ණයෙන් ලවණයයි ජලයයි හැදෙන එක මේ සිද්ධ වෙනකොට තමයි මේ රෝස පාට නැති වෙන්නේ. හරිද? එතකොට අම්ලයේ විදියට දාන්නේ මොනවද? අපි භස්මයේ ඉස්සෙල්ලා ලියමු තනුක සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ්. ධන තනුක හයිඩ්‍රොක්ලෝරික් අම්ලය මේ දෙන්න එකතු වෙලා හැදෙනවා
දැන් මෙයා බස්මය අපි එකක් ලියමු මෙතන බස්මය මෙයා අම්ලය මේ දෙන්න එකතු වුණාම හැදෙනව ලවණයයි ජලයයි හැදෙන ලවණය තමයි සෝඩියම් ක්ලෝරයිඩ් හා ජලය ධන ජලය මෙයා තමයි ලවණය ඔන්න උදාසීනීකරණ ප්‍රතික්‍රියා සමහර වෙලාවට ඉස්කෝලේදී යෝක මේ කියන්නේ විභාගෙට උදාසීනීකරණ ප්‍රතික්‍රියාව ලියන්න තනුක සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් දන ඔතන ඔයගොල්ලෝ අටපාඩම් කරගන්න තියෙන්නේ හයිඩ්‍රොක්ලෝරික් අම්ලය ඊතලය සෝඩියම් ක්ලෝරයිඩ් ධන ජලය භස්මයේ ධන අම්ලය ඊතලය ලවණය හා ජලය ඔක තමයි සිද්ධ වෙන්නේ එතකොට ඒ සිද්ධ වෙන සම්පූර්ණයෙන්ම ලවණය හැදෙනකොට භස්මය නෑනේ භස්මය නැති වෙච්ච එකම රෝස පාට නැති වෙනවා එහෙනම් සම්පූර්ණයෙන් උදාසීනීකරණය වුණාම තමයි මෙතන බීකරේ රෝස පාට නැති වෙලා හරිද ඒ කියන්නේ අපි කරේ මොකද්ද බීකරයකට ගත්ත සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් ද්‍රාවණයක් ඒකට පිනොප්තලින් බිඳු කීපයක් දැම්මා එතකොට මේක රෝස පාට වුණා ඊට පස්සේ උඩින් අම්ලය බිඳුව පිපෙට්ටුවකින් දැම්මා එක්තරා මොහොතකදී රෝස පාට නැති වෙලා ගියා රෝස පාට නැති වෙන්නේ වෙන්න මේ දේ වුණාම සම්පූර්ණයෙන් වුණාම සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් ධන තනුක හයිඩ්‍රොක්ලෝරික් හැදුන මොනවද සෝඩියම් ක්ලෝරයිඩ් හා ජලය සෝඩියම් ක්ලෝරයිඩ් සම්පූර්ණයෙන් හැදෙනකොට රෝස පාට නැති වෙලා යනවා හරි ඕක තමයි ක්‍රියාකාරකම මොකද්ද මම අන්තිමට දුන්නේ ඔයගොල්ලෝ ලියන්න දුන්න තැන කියන්නකෝ උදාසීනීකරණයේ සිදුවන ආකාරය පහත ක්‍රියාකාරකමින් පෙන්විය හැක. ඔය ලියා ගන්න මම කියන්න. බීකරයකට ලියා ගන්න. බීකරයකට තනුක සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් බීකරයකට තනුක සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් 10යි ml 10යි මිලිලීටර් පමණගෙන එයට පිනොප්තැලින් බිඳු කිහිපයක් දමන්න එවිට ද්‍රාවණයේ වර්ණය රෝස පාට වේ. ඉන්පසු බිඳු පිපෙට්ටුවකට තනුක හයිඩ්‍රොක්ලෝරික් අම්ලය බිඳු පිපෙට්ටුවකට තනුක හයිඩ්‍රොක්ලෝරික් අම්ලය ගෙන හයිඩ්‍රොක්ලෝරික් අම්ලය ගෙන
බීකරයේ ඇති ද්‍රාවණයට බිඳුවෙන් බිඳුව එකතු කරනු ලැබේ. හයිඩ්‍රොක්ලෝරික් අම්ලය ගෙන බීකරයේ ඇති ද්‍රාවණයට බීකරයේ ඇති ද්‍රාවණයට බිඳුවෙන් බිඳුව එකතු කරනු ලැබේ. බිඳුවෙන් බිඳුව එකතු කරනු ලැබේ. එවිට එක්තරා මොහොතකදී ද්‍රාවණයේ රෝස පැහැය අවර්ණ වේ. එවිට එක්තරා මොහොතකදී ද්‍රාවණයේ රෝස පැහැය අවර්ණ වේ. ද්‍රාවණයේ රෝස පැහැය අවර්ණ වේ. ඒ උදාසීනීකරණය සිදු වූ අවස්ථාව වේ. ඒ උදාසීනීකරණය සිදු වූ අවස්ථාව වේ. උදාසීනීකරණය සිදු වූ අවස්ථාව වේ. හරි මේක ඇඳගන්න. සර් උඩින් තියෙන සමීකරණේ තියා සමීකරණය අනිවාර්යෙන් ලියන්න ඕන. රූපය ඇඳලා යටින් සමීකරණය ලියන්න. හොඳේ. උඩ තියෙන එක යටින් ලියන්න. සර් බෝඩ් එක පැහැදිලි. පැහැදිලි? පැහැදිලි නැද්ද? ඈ? බෝඩ් එක පැහැදිලි පැහැදිලි. පැහැදිලි නැද්ද කාටත්? පැහැදිලි සර්. මේ මෙහෙම පැහැදිලි සර්. ඔව් මෙහෙම කතන්දරයක් තියෙනවා. දැන් සමහර අයට සිග්නල් නැති වෙච්ච ගමන් බෝඩ් එක අපැහැදිලි වෙනවා. හොඳේ. මේ මම කතා කරන සද්ද කැඩි කැඩි ඇහෙනවා. ඒක නිසා අර ඒව පිළිබඳ සැලකිලිමත් වෙන්න. මේ ඒක නිසා මේ ටිකක් අර සිග්නල් හැමතිස්සෙම මම කියන වගේ සිග්නල් පිළිබඳව සැලකිලිමත් වෙන්න. එහෙම සිග්නල් තියෙන සිම් එකේ හැමතිස්සෙම සම්බන්ධ වෙන්න. එහෙම හදිස්සියවත් එහෙම වෙන්නේ නැත්නම් ආයි ලොග් අවුට් වෙලා ආපහු ලොග් වෙන්න. එතකොටත් හරියනවා සමහර වෙලාවට. හරිද? දැන් මම මේ උඩ ලියලා තියෙන්නේ උදාසීනීකරණයට අදාළ වචන සමීකරණය. මේකට වචන සමීකරණයක් කියන්නේ.
කෙනෙක් කියන්න බලන්න ඇයි මේකට වචන සමීකරණය කියන්නේ? දැන් කාබන් ඈ? කාබන් ඩයොක්සයිඩ් නම් ඒකට අදාළ සංකේතයක් තියෙනවනේ. ඔව්. ඒ සංකේත නොදා අකුරෙන් ලියපු නිසා අන්න හරි. අපි ප්‍රතික්‍රියක මේ පැත්තේ තියෙන ඒවාට කියන්නේ ප්‍රතික්‍රියක. හරිද? ප්‍රතික්‍රියාවට සහභාගී වන දේවල් වලට කියන්නේ ප්‍රතික්‍රියක. මේ හැදෙන දේවල් වලට කියන්නේ ඵල. ප්‍රතික්‍රියක හා ඵල අකුරෙන් ලියලා තියෙනවා නම් අපි ඒකට කියන්නේ වචන සමීකරණයක්. හරිද? මේවා රසායනික සංකේත වලින් ලියලා තියෙනම් අපි ඒකට කියන්නේ තුලිත රසායනික සමීකරණ. මේ බලන්න. දැන් මට මේවත් ලියන්න පුළුවන්. NaOH ධන HCl ඊතලයක් NaCl ධන H2O. මම මේ මොකද්ද ලිව්වේ? NaOH ධන HCl ඊතලයක් NaCl ධන H2O. මේ ලිව්වේ රසායනික සමීකරණය. තුලිත නෑ හැබැයි. තුලිත කියන්නේ මේ පැත්තයි මේ පැත්ත තුලිතයිනේ. තුලිතයි. මේ පැත්තේ තියෙන පරමාණු ගානයි මේ පැත්තේ තියෙන පරමාණු ගානයි සමානයි කියන තුලිත. ඒක ඕනේ නෑ. මෙහෙම ලියනවා නම් ලියන්නේ රසායනික සමීකරණය. අර විදිහට ලියනකොට කියන්නේ වචන සමීකරණය. හරිද? සංකේත දාලා ලියනවා නම් රසායනික සමීකරණය. ඕගොල්ලන්ට රසායනික සමීකරණ නෑ 8 වසරක. ඕගොල්ලන්ට තියෙන්නේ වචන සමීකරණ. එතකොට අදිසියවත් විභාගයට આવත් උදාසීනීකරණය සිදුවන ආකාරයේ වචන සමීකරණයකින් ලියන එක මෙන්න මේක ලියන්න. තනුක සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් තනුක හයිඩ්‍රොක්ලෝරික් ඊතලයක් සෝඩියම් ක්ලෝරයිඩ් දාන ජලය. මේ තනුක කෑල්ල නැසෙත් කබන්නේ. සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් දාන හයිඩ්‍රොක්ලෝරික් ඊතලයක් සෝඩියම් ක්ලෝරයිඩ් දාන ජලය. එතකොට මේකට අපි කියනවා රසායනික සමීකරණය. එහෙම නැත්නම් කියනවා වචන සමීකරණය. හරි. ඔතනින් පස්සේ අපිට කතා කරන්න තියෙන්නේ උදාසීනීකරණයේ භාවිතා වන අවස්ථා. එදිනදා ජීවිතයේදී. ප්‍රධාන එකක් තමයි උදරයේ අම්ල ගතිය අඩු කරන්න අපි භාවිතා කරනවා දුබල භස්ම. මේ අපිට උදරය ආශ්‍රිතව ඇතිවන රෝගයක් තියෙනවා ગેස්ට්‍රයිටිස්. හදිච්චා ඉන්නවද ગેස්ට්‍රයිටිස්? මට හැදලා තියෙනවා. මොකද්ද වෙන්නේ හැදුනම? බඩ පපුව දන්න අල්ලනවා. මට විනාඩියක් දෙන්න උත්තේ. උද බෙල් ගහන්න. හරි. උදාසීනීකරණය භාවිතා වන අවස්ථා. එතකොට අපි එකක් තමයි ඔන්න දැන් අපි කතා කරා ગેස්ට්‍රයිටිස්. දැන් අපි කවුද සනිතට හැදිලා තියෙ ඒකවල ગેස්ට්‍රයිටිස් නේ. ગેස්ට්‍රයිටිස් හැදෙන්න පුළුවන් ආහාර රටා වෙනස් වුණාම. නැත්නම් අපි කියනවා නම් සරලව කියනවා නම් નિયમિત වේලාවට ආහාර නොගත්තම. ગેස්ට්‍රයිටිස් හැදෙන ප්‍රධාන හේතුවක් ඒක. අපි දැන් එදිනෙදා අපි දැන් ලාංකිකයෝනේ. අපි ලංකාවේ ජීවත් වෙනකොට අපි පුරුදු වෙලා තියෙන්නේ 3 වේලක් ප්‍රධාන ආහාර වේල් විදියට ගන්න. 3 වේලක්. උදේ දවල් රැ. ඊට අමතරව අතරමැද කෑම ගන්නවා. එහෙමනේ කරන්නේ කෙටි කෑම අමතර කෑම ගන්නවා. එතකොට ඔය ආහාර වේල් ගැනිද්දී අපිට හරියට ඒව වෙලාවට ගන්න බැරි වුණොත් ගැටලුවක් ඇති වෙනවා. හරිද? වෙලාවට ආහාර වේල ගන්න බැරි වුණොත් බොහෝ වෙලාවට මුන්න ગેස්ට්‍රයිටිස් කියන තත්ත්වයට එන්න පුළුවන්. ඊළඟට තෙල් අධික, අම්ල අධික, ලවණ අධික ආහාර වැඩිපුර ගැනීම. තෙල් වැඩියෙන්, මිරිස් වැඩියෙන්, ලුණු වැඩියෙන් කනවා නම් ગેස්ට්‍රයිටිස් ඇති වෙන්න පුළුවන්. මානසික ආතතිය. මානසික ආතතිය කියන්නේ අපි හැමතිස්සෙම කරදරෙන් ඉන්නවා නම්, ප්‍රශ්නක ඉන්නවා නම් ગેස්ට්‍රයිටිස් වලට එන්න පුළුවන්. හරිද? ඊළඟට තව එකක් තමයි ස්ථූලතාවය, මත්පැන් භාවිතය, ඒ වගේ දේවල් වලින් ગેස්ට්‍රයිටිස් හැදෙන්න පුළුවන්. ඒතකොට ગેස්ට්‍රයිටිස් හැදුනම ගොඩක් වෙලාවට අපේ බඩ පපුව දන්නල්ලනවා. අපේ අර මේ හුස්ම ගන්නකොට දැන් ગેස්ට්‍රයිටිස් වැඩි වුණාම හුස්ම ගන්නකොටත් අමාරුයි. හරිද? ඊට පස්සේ තව ගත්තොත් ગેස්ට්‍රයිටිස් වැඩි වුණාම මේ කෑම කනකොට මොනවා හරි තෙල් ලුණු මිරිස් දැන් මිරිස් වැඩිපුර තියෙන කෑම කන්න බෑ ગેස්ට්‍රයිටිස් හැදුනම. ඒ ආමාශය රිදෙන්න අල්ලනවා, දන්න අල්ලනවා. එතන ආමාශය හා කුඩා අන්ත්‍රය නැත්තම් බඩවැල් ආගෙන ඉන්න හොඳට ආමාශයයි බඩවැලුයි නැත්තම් අපි කියනවා ඒවට අන්ත්‍ර කියලා. ඒවයි අභ්‍යන්තර බිත්තිය ඇතුලේ බිත්තිය උඩ තියෙන ශ්ලේෂ් මල ස්තරයක්. නිකන් සෙවල වගේ තියෙනවා. ඒව නැති වෙලා යනවා. ඒව නැති වෙලා ගියාම අපේ ආමාශයෙන් එන හයිඩ්‍රොක්ලෝරික් අම්ලය ඒකට අර ආමාශ බිත්ති තුවාල වෙනවා.
ආමාශයෙන් නිපදවන හයිඩ්‍රොක්ලෝරික් අම්ලය මගින් ආමාශ බිත්ති තුවාල වීමට තමයි කියන්නේ ગેස්ට්‍රයිටිස් කියලා. ગેස්ට්‍රයිටිස් වැඩිම වුණාම මොකද්ද කරන්නේ? කියන්න බලන්න කවුරු හරි. ગેස්ට්‍රයිටිස් වැඩිම වුණාම කරන දෙයක්. ગેස්ට්‍රයිටිස් වැඩිම වුණාම කරන දෙයක්. දෙහි ගන්න මොකද්ද බලන්න. දෙහි බිව්වොත් දැන් පුතේ ඩබල් වෙනවා. දෙහි නෙවෙයි. අම්ලයකට අම්ලය බිව්වම. ගැස්ටික් මේ මොකද්ද? ඔව්. මේ milk of magnesia. ඔව් නෑ මං කියන්නේ මෙහෙමයි. ગેස්ට්‍රයිටිස් වැඩිම වුණාම අහගන්නකෝ. ગેස්ට්‍රයිටිස් වැඩිම වුණාම අන්තිමට දොස්තර කියන එහෙනම් අපි කැමර් එකක් දාලා බලමු කියලා. හරිද? ગેස්ට්‍රයිටිස් වැඩිම වුණාම කරන්නේ කැමර් එකක් දාලා බලන්න. මොකක්ද මේ පරීක්ෂණයක නම කියන්න බලන්න. කැමර් එකක් දාලා බලන පරීක්ෂණයට endoscope ද සර්? එන්ඩස්කෝප් පරීක්ෂණයක් සිද්ධ කරනවා. එන්ඩස්කෝප් පරීක්ෂණයෙන් කරන්නේ මොකද්ද? අපේ කටෙන් දාන කැමර් එකක්. දාලි වරලා ආමාශය ඇතුළට යවලා බලන තුවාල තියෙනවද? තුවාල ලොකුද? හානිය කොහොමද? කියන්නේ ගොඩක් වෙලාවට ગેස්ට්‍රයිටිස් ඇදිලා දරුණුවා වුණාට පස්සේ ඉන්න බෑ. හරිද? මම දන්න මගේ යාළුවෙක් ඉන්නෝ. එයාට ગેස්ට්‍රයිටිස් කොච්චරද කියනවනම් මේ කන්නේ හැමතිස්සෙම අමුවෙන් බත් කන්නේ. කියන්නේ අමුවෙන් කියන්නේ මේ බත් විතරයි කන්නේ. අමුවෙන් කිව්වේ ඒකයි. බත් විතරයි කන්නේ ගොඩක් වෙලාවට. එයාට තෙල් ලුණු මිරිස් මොනවාක්වත් කන්න බෑ. මේ සරල හොදි මොනවා හරි ඩිංගක් එක බත් විතරයි කන්නේ. නැත්තම් ඉන්න බෑ. කාපු ගමන් මේ අර බඩ පපුව දාන්න අල්ලනවා තුවාල වගේ තියෙනවා. එතකොට එහෙම තත්ත්වයකටපත් වෙන. ඒක නිසා ગેස්ට්‍රයිටිස් හැදෙනවා නම් හැදිලා නම් ඒ තත්ත්වයටපත් කරගන්න එපා. හොඳම දේ තමයි નિયમિત වේලාවට ආහාර ගන්න, નિયમિત ප්‍රමාණයට ආහාර ගන්න. අර තව තියෙන ඒ ආහාරවල තියෙන අම්ල ලවණ ඒවා අධික ආහාර ගැනීමෙන් වළකින්න. ඒ වගේ දේවල්. එතකොට මේ ગેස්ට්‍රයිටිස් හැදුනම ආමාශයෙන් නිකුත් වෙන අම්ලය මොකද්ද? ગેස්ට්‍රයිටිස් වලට හේතු වන ආමාශයෙන් නිකුත් වෙන අම්ලය මොකද්ද? මම ඉස්සෙල්ලා කිව්වා. අපේ ආමාශයෙන් නිපදවන අම්ලේ නම මොකද්ද? හයිඩ්‍රොක්ලෝරික් අම්ලය. තනුක කතන්දරයක් නෑ හොඳේ. ආමාශයෙන් නිකුත් වෙන්නේ සාන්ද්‍ර හයිඩ්‍රොක්ලෝරික් අම්ලය. ආමාශයෙන් නිකුත් වෙන්නේ හයිඩ්‍රොක්ලෝරික් අම්ලය. දැන් මේ හයිඩ්‍රොක්ලෝරික් අම්ලය ඒ අම්ලයේ සැර අඩු කරන්න අපි බොන්නේ මොනවයි? අම්ලය උදාසීන කරන්න බොන්න ඕන මොනවයි? milk of magnesia. ඔව් ඒක මං අහන්නේ අම්ලයක්ද බස්මයක්ද? ඒක ප්‍රබල බස්මයක්ද දුබල බස්මයක්ද? භස්මයක්. ඒක ප්‍රබල බස්මයක්ද දුබල බස්මයක්ද? දුබල භස්මයක්. දුබල බස්මයක් වෙන්න ඕන. ප්‍රබල බස්මයක් බිව්වොත් ආමාශයේ අම්ල ගතිය නැති කරන්න අපි ප්‍රබල බස්මයක් බොනවා. මොකක් වෙයිද? ලෙඩේ වැඩි වෙනවා. ඕ ලෙඩේ වැඩි වෙනවා. තව එකක් කටේ ඉඳලා දිගටම පිච්චෙනවා. විකාදනය වෙනවා. හරිද? බස්ම වලටත් විකාදනය වෙනවානේ. ඒක නිසා අපි ආමාශයේ අම්ල ගතිය නැති කරන්න භාවිතා කරන්නේ දුර්වල බස්මයක්. එකක් තමයි milk of magnesia. එහෙම නැත්නම් අපි කියන magnesium hydroxide. තව එකක් තියෙනවා ඇලුමිනියම් හයිඩ්‍රොක්සයිඩ්. ඔන්න ඔය දෙක තමයි බොන්නේ. ඔය පෙති බෙහෙත් වර්ග හදලා තියෙන්නේ, දියර වර්ග හදලා තියෙන්නේ ગેස්ට්‍රයිටිස් වලට බොන ඔන්න ඔයයි. milk of magnesia නැත්නම් අපි කියන එකට magnesium hydroxide. නැත්නම් කියන magnesia ශීරය කියලා. හරිද? තව එකක් තමයි අර ඇලුමිනියම් හයිඩ්‍රොක්සයිඩ්. හරි. ඔන්න එහෙනම් එකක් තමයි ඔන්න අම්ල බස් අතර උදාසීනී ප්‍රතික්‍රියාවකට. එකක් තමයි ආමාශය අම්ල ගතිය නිසා ඇතිවන ગેස්ට්‍රයිටිස් රෝගය සමනය කිරීම සඳහා milk of magnesia වැනි දුර්වල බස්ම භාවිතා කිරීම. හරිද? දෙවෙනි එක තමයි මීමැස්සොන්ගේ විෂ ආම්ලිකයි. එතකොට මීමැස්සොන්ගේ විෂ නැති කරන්න නැත්නම් ඒ ආම්ලික විෂේ සැර අඩු කරන්න මොනවද භාවිතා කරන්නේ? ආප්ප සෝඩා එහෙම නැත්නම් හුණු දියර හුණු පොඩ්ඩක් හරි නැත්නම් ආප්ප සෝඩා හරි මීමැස්ට දෂ්ට කරපු තැන තියනවා. දෙබරුන්ගේ විෂ භාෂ්මිකයි. දෙබරුන්ගේ විෂ භාෂ්මිකයි. එතකොට දෙබර විෂ භාෂ්මික නම් දෙබර විෂ නැති කරන්න මොනවද යොදාගන්නේ? ඈ
විනාකිරි දෙහි වගේ අම්ලයක්. දෙබරුන්ගේ විස භාෂ්මිකයි. එතකොට දෙහි විනාකිරි වගේ අම්ලයක් පාවිච්චි. ඊළාට පස කාලයක් තිස්සේ පෝර දානකොට ඔය රසායනික ද්‍රව්‍ය භාවිතා කරනකොට පස ආම්ලික වෙනවා. පසේ ආම්ලික බව වැඩි වුණාම ගස් හැදෙන්නේ නැහැ. පසේ ආම්ලික බව අඩු කරන්න මොනවයි කරන්න ඕන? හුණු අලුහුණු කියන්නේ දිය ගැසු හුණු. හරිද? අලුහුණු, හුණු, පිලිස්සු හුණු, ඊළාට අලු වැනි දෑ යෙදීම. එතකොට පසේ ආම්ලික බව අඩු වෙනවා, භාෂ්මික වෙනවා, උදාසීනීකරණය මගින්. හරි. ඔන්න ඊළාට ඔයගොල්ලෝ අහලා තියෙද ඔය පැත්තෑයෝ එහෙම කෑවම පොල් කොලයක් පුච්චලා ගන්නවා. අහලා නැද්ද එහෙම? ඔය පැත්තෑයෝ ගෝනුස්ස දෂ්ට කරාම කොහුලනුවක් පුච්චලා හරිද? පොල් කොලයක් පුච්චලා තෙල් පොඩ්ඩක දිය කරලා ගන්නවා. ඒ කියන්නේ අලු ගාන්නේ. අලු කියන්නේ භාෂ්මයක්. එහෙනම් මට කියන්නේ මේ සත්තුන්ගේ විෂ මොනවා වෙන්න ඕනේ? අම්ලයක් වෙන්න ඕනේ. ඒ භාෂ්මයක් ගන්න නම් ආම්ලික වෙන්නේ. ඉස්සර කාලේ ඉඳලා ඒ වගේ අපේ රටේ හිටපු අය කෙම් ක්‍රම එහෙම නැත්නම් අපි කියන සාම්ප්‍රදායික වෛද්‍ය ක්‍රමවලදී ඔය වගේ ඒවා යොදාගෙන තියෙනවා. ඒකට ඒගොල්ලෝ දැනගෙන තියෙන මේ විෂ ආම්ලිකද භාෂ්මිකද කියන්නේ. හරි. එහෙනම් ওই ටික තමයි උදාසීනීකරණය භාවිතා වන අවස්ථා. යටින් ලියා ගන්න මේ උදාසීනීකරණය භාවිතා වන අවස්ථා කියලා ওই ටික ලියන්න බලන්න. උදාසීනීකරණය භාවිතා වන අවස්ථා කියලා මම කිව්ව ටික ලියන්න බලන්න ඉක්මනට. පාඩමේ අභ්‍යාසය බලමු අපි. පළවෙනි ප්‍රශ්නෙන් කියනවා රසායනික විපර්යාසයක් නොවන්නේ. මොකක්ද උත්තරේ කියන්න බලන්න. රසායනික විපර්යාසයක් නම් අනිවාර්යෙන් නව ද්‍රව්‍ය හැදෙනවා. මේකේ උත්තරේ 1 හුමාලය ඝනීභවණය වීම. දෙවැනි එක මින් අසත්‍ය ප්‍රකාශය කවරක්ද? තුන්වෙනි එක. ඔව් පූර්ණ දහනය නිසා සෑදෙන්නේ කහ පාට දැල්ලකි. තුන්වෙනි එක මල බැඳීමක් දක්නට නොලැබෙන්නේ කුමන ඇටෝම සහිත යකඩ නේද? ඒකේ වාතය නැහැ. වාතය නැති නිසා අනිවාර්යෙන් මල බැඳෙන්නේ නැහැ. තෙල් තට්ටුව තියෙනවා. නැට වූ ජලයේ වාතය නැහැ. තෙල් තට්ටුව නිසා නැවත දිය වෙන්නේ නැහැ. 4 සිංක් කැබැල්ලක් කොපර් සල්ෆේට් ද්‍රාවණයකට දැමුව විට ඇතිවන නිරීක්ෂණයක් නොවන්නේ. සිංක් කැබැල්ලක් කොපර් සල්ෆේට් වල දැම්මම කොපර් සල්ෆේට් වල නිල් පාට අඩු වෙනවා. සිංක් කැබැල්ල දිය වෙනවා. පතුලේ රතු දුඹුරු ද්‍රව්‍යයක් තැන්පත් වෙනවා. උත්තරේ 4. ද්‍රාවණයේ නිල් පැහැය එලෙසම පවතින්නේ නැහැ. නිල් පැහැය අඩු වෙනවා. 5 වෙනි ප්‍රශ්නේ. සල්ෆර් මැග්නීසියම් යකඩ ABC රත් කිරීමේදී රසායනික විපර්යාසයකට භාජනය වන්නේ. මොකක්ද උත්තරේ? සල්ෆර් ගිනි ගන්නවද? සාමාන්‍යයෙන් සල්ෆර් ගිනි ගන්නවද? සාමාන්‍ය උෂ්ණත්වයේදී රත් කරාම ඔයගොල්ලන්ට අහු වෙලා ගන්න මේ පාඩමේ මට මතක හැටියට තියෙන සල්ෆර් ගිනි ගන්නවද? සල්ෆර් වල සාමාන්‍ය ව්‍යවහාරය කියන්නේ ගෙන්දගම් කියලා. හරිද? අහගන්නකෝ. ගෙන්දගම් කහ පාට ඝනයක් විදියට තියෙන්නේ අලෝහ මූලද්‍රව්‍ය. මේ ගෙන්දගම් කෑල්ලක් අරගෙන ඉවර වෙලා අපි රත් කරොත් ටික වෙලාවක් යනකොට දිය වෙනවා. දිය වෙලා මේක ගිනි ගන්නවා. ගිනි ගන්නකොට නිල් පාට දැල්ලක් සහිතව දැවෙන්නේ. ඔයගොල්ලෝ පොඩ්ඩක් ඒක අර එතනින් පැත්තකින් කැන්සලෙන් හරි ලියා ගන්න. සල්ෆර් නිල් පාට දැල්ලක් සහිතව තමයි දැවෙන්නේ. මැග්නීසියම් දහනය වෙනවා කියන එක ඔයගොල්ලෝ දන්නවා. මම මේක පෙන්නුවත් එක්ක මැග්නීසියම් කැබැල්ලක් අරගෙන ඉවරලා රත් කරනකොට දීප්තිමත් සුදු පාට දැල්ලක් සහිතව දැවෙනවා. දීප්තිමත් සුදු පාට දැල්ලක් සහිතව දැවෙනවා. හරිද? දීප්තිමත් සුදු පාට දැල්ලක් සහිතව දැවෙනවා. එතකොට යකඩ ලේසියෙන් යකඩ ගිනි ගන්නවා. නමුත් ලේසියෙන් රත් කරද්දි ගිනි ගන්නේ නැහැ යකඩ කෑල්ල. ඒක නිසා ඔතට උත්තරේට එන්නේ A හා B. A හා B. යකඩ ඔතන කතන්දරේ ප්‍රශ්නේ පොඩි ගැටලුවක් තියෙනවා. යකඩ කුඩු කියලා දුන්නා නම් උත්තරේ 4 එන්නේ. හරිද? යකඩ කුඩු නම් ලේසියෙන්ම රත් වෙලා ගිනි ගන්නවා. ගිනි අරගෙන කළු පාට ඔක්සයිඩයක් හැදෙන්නේ කහ පාටට ගිනි ගන්නවා. නමුත් ඉතින් යකඩ කියලානේ ඔතන දීලා තියෙන්නේ. ඒක නිසා අපි AB පමණ කියලා ගමු.
right දෙවෙනි ප්‍රශ්නෙට යන් බන්සන් දැල්ලේ රූප සටහනක් පහත දැක්වේ ABCD කලාප නම් කරා කියන්ටක් ගාලා A අදීප්ත කලාපය, B තදනිල් කලාපය, දානිල් ලානිල් කලාපය D අදෘශ්‍ය කලාපය. අදුෂ්‍ය කලා එම කලාප අතරින් පූර්ණ දහනය සිදුවන සර් කලාප මේ පේපර් එකට අර මම එවුන් මේකද පේපර් එකේද ඒක නොකරපු අයත් ඉන්නවද අර ඔන්ලයින් කරපු එකට සර්. online කරේ ඒකට. ඒක තිබුණා මම දැක්ක ඒක තියෙනවා මේ ඒක නොකරපු අය ඉන්නවා නම් කරන්න දැන් ඕගොල්ලන්ට මේ දවස් ටිකේ ගෙදර වැඩ නැහනේ දැන් ඉස්කෝලෙන් වැඩ හම්බ වෙන්නේ නැහැ හරිද දැන් සතියක් නැහැ ඊළඟ සතියක් බොහෝ වෙලාවට විසඳුමක් නැත්තම් මේ ඉස්කෝලේ උගන්වන එකක් නැහැ ඔන්ලයින් හරිද ඒක නිසා එහෙම මොනවා හරි ප්‍රශ්නයක් මේ එහෙම ප්‍රශ්නේ තියෙන වෙලාවේ ඔයගොල්ලන්ට වැඩක් කරන්න ඕන නිසා තමයි මම ඒක එව්වේ. ඒක මම හිතන්නේ සබ්ජෙක්ට් කීයකට තිබුණාද? කරපු අය කියන්න බලන්න. විද්‍යාව විතරක් නෙවෙයිනේ අනිත් විෂයනුත් තිබුණා නේද? සිංහල තිබ්බ සර්, ඉංග්‍රීසි තිබ්බා. ඔව්. ගොඩක් තිබ්බා. ඔව් ඒව කරන්න ගෙදරදී. එතකොට ඒකේ Tamanටම බලා ගන්න පුළුවන් ඒකේ හරි වැරදි වැටෙනවනේ නේ. වැරදි උත්තර මොනවද හරි උත්තර මොනවද කියලා මාක් වෙනව නේද? ඔව් සර් යටින් පෙන්නනවා. ඉතින් වෙන්නනෝනේ ඒක බලා ගන්න පුළුවන්. ඒ විදිහට කරන්න. තව අර නාලන්ද විද්‍යාලයේ තියෙන ඔන්ලයින් පේපර් ගන්න පුළුවන්. මම ඒකත් එවන්නම්. හරිද? ඒකේ තෝරන සබ්ජෙක්ට් එකක් තියෙනවා. ඒක සබ්ජෙක්ට් එකක් නෙවෙයි. ඒකේ සබ්ජෙක්ට් ගොඩක මේ පේපර්ස් තිබුණා. මම ඒකත් එවන්නම්. එතකොට ඔයගොල්ලන්ට දැන් මේ දවස් ටිකේ ගෙදර ඉන්න ගමන් වැඩ නොකර ඉන්න එපා පුතේ. දැන් පේනවනේ රටේ තත්ත්වය මොකද්ද කියලා. ওই තත්ත්වෙන් ගොඩ යන්න ඕගොල්ලන්ට තියෙන එකම ක්‍රමය තමයි අධ්‍යාපනය. එහෙම හරි හිතන්න අඩු ගානේ හරිද? කවදා හරි Tamanට ඔය தත්ත්වෙන් මිදෙන්න නම් කරන්න ඕන එකම දේ තමයි හොඳට ඉගෙන ගන්න. අඩු ගානේ හිමුණා වෙන රටකට හරි පැන ගන්න. ශ්‍රී ලංකාව ඇතාරලා දාලා. හරිද? එහෙම හරි අපේක්ෂාවෙන් ඉගෙන ගන්න. ඉගෙන ගන්න ඉවරලා කොහොම හරි මේ தත්ත්වයට යන්න උත්සාහ කරන්න. ඉගෙන ගන්නවා කියන්නේ හොර කළා, මැර කළා, වංචා කළා සල්ලි හම්බ කරන එක නන් නෙමෙයි. හරිද? එහෙමනම් කරන්න ලෑස්ති වෙන්න බෑ නැත්තම් ලංකාව තවදුරටත් ඒ තත්ත්වෙම තමයි තියෙන්නේ. ඒක නිසා පුළුවන් තරම් ඉගෙන ගන්න උත්සාහ කරන්න මේ කාල සීමාවේ මොන දේ තිබුණත් කවන්නේ ඉගෙන ගන්න කොහොම හරි කරලා. හරි ඊළඟට අපි බලමු මොකද මෙතන නැවතුනේ බන්සන් 10කේ දහනය වන ඉන්ධනය කුමක්ද ඊළඟ ප්‍රශ්නේ. අරගේ පූර්ණ දහනය කලාපයේ D අදෘශ්‍ය කලාපය ඊළඟට බන්සන් 10කේ දහනය වන ඉන්ධනය මොකද උත්තරේ? LP වායුව බන්සන් 10කේ දහනය වන ඉන්ධනය LP වායුව. අයි තුන්වෙනි ප්‍රශ්නය ආමාශයේ අම්ල ගතිය වැඩි වීම නිසා ඇතිවන අපහසුතාවයට මැග්නීසියා ශීරය පානීය කිරීමට නිර්දේශ කෙරේ. මැග්නීසියා ශීරය ආම්ලිකද බාෂ්මිකද? භාෂ්මිකයි. බාෂ්මිකයි. මැග්නීසියා ශීරය හා අම්ල අතර ප්‍රතික්‍රියාව හැඳින්වෙන්නේ කුමන නමකින්ද? උදාසීන. උදාසීනීකරණය. උදාසීන නෙමෙයි උදාසීනීකරණය. හරිද? හරි. හතර පහ සඳහා සංසිද්ධි කෙටියෙන් පැහැදිලි කරන්න. පසෙහි ආම්ලික ස්වභාවය මගහරවා ගැනීමට පසට හුණු එකතු කරනු ලැබේ. අපි මෙහෙම ලියන්න පුළුවන්. පස ආම්ලික වුවහොත් භෝග වගාවන් නිසියාකාරව සිදු කළ නොහැකි වේ. මේ නිසා පසේ ආම්ලිකභාවය ඉවත් කළ යුතුය. ඒ සඳහා පසට භාෂ්මික ද්‍රව්‍යයක් වන හුණු එකතු කරනු ලැබේ. එහෙම ලියවනම් ඇති. වාක්‍ය තුනකින් වැඩි ඉවර. එක වාක්‍යයකින් ලියන්න යන්න එපා. හරිද? වචනෙන් දෙකෙන් ලියන්න යන්න එපා. ලකුණු දෙන්නේ නැහැ. මේ වගේ පැහැදිලි කිරීමක් කරන්න කිව්වොත් අඩුම තරමේ වාක්‍ය දෙකක්වත් තියෙන්න ඕනේ. කෙටියෙන් පැහැදිලි කිරීමක් බලන මනුස්සයට තේරුම් ගන්න ඕන. දැන් බලන මනුස්සයා දන්නවා කියලා හිතාගෙන ප්‍රශ්න වලට උත්තර ලියන්න යන්න එපා. ගොඩක් කෙනෙක් මෙන්න මේ වගේ ප්‍රශ්නවලදී වරද්ද ගන්න දෙයක් ඒක. හිතන්නේ මේක මොකද්ද මේ දන්න මනුස්සය දන්නුනේ මේක මේ එහෙම කියලා උත්තරේ ලියන්නේ නැහැ. Taman දන්න Tamanට හිතනවා බලන මනුස්සයෙක් දන්නෝනේ. මම නෙවෙයිනේ බලන්නේ සර්නේ බලන්නේ. ඒතකොට ඔය හිතන මෙහෙම සර් දන්නෝනේ. ඒක නිසා ඔක මේ පොඩ්ඩක් අකුරකින් දෙකේ. එතකොට ලකුණු දෙන්නේ නැහැ. වචන දෙකෙන් තුනෙන් ඉවර දෙන්නේ. මේක පැහැදිලි කරන්න ඕන. ඒක මතක තියාගන්න. ඔයගොල්ලෝ පේපර් වලට උත්තර ලියද්දි හැමතිස්සෙම හිතන්න පේපර් එක බලන්නේ කිසිම දෙයක් දන්නේ නැති කෙනෙක් කියලා. එහෙම හිතලා උත්තර ලියන්න. පේපර් එක බලන්නේ දන්නේ නැති මිනිස්සු. ඒතකොට දන්නේ නැති මිනිස්සෙකුට හරියට තේරුම් කරන්න එපා.
හරියට තේරුම් කරන්න නම් හරියට ලියන්න ඕන. අන්න එහෙම ලියන්න පුරුදු වෙන්න. දෙවෙනි ප්‍රශ්නේ තීන්ත ආලේප කිරීමෙන් යකඩ වලින් තනු භාණ්ඩවල මල බැඳීමෙන් ආරක්ෂා වේ. මොකද ලියන්නේ? තීන්ත ආලේප කළ විට යකඩය සමග වාතය හා ජලය ගැටීම වැළකී යයි. නැත්නම් මල බැඳීමට අවශ්‍ය සාධක ගැටීම වැළකී යයි. මේ නිසා යකඩ මල බැඳීමෙන් ආරක්ෂා වේ. ඊළඟ ප්‍රශ්නෙන් කියනවා ඇඳ සිටින ඇඳුමට ගිනි ඇවුලුණු අවස්ථාවකදී දිවීම නුසුදුසුය. කියන්න බලන්න උත්තරය. ඇඳ සිටින ඇඳුමට ගිනි ගිනියවුණු විට දිවීමේදී ඔක්සිජන් ගැටෙන බැවින් ඕ මෙහෙම ලියන්න අර ටික හොඳට දැන් අර ලියනකොට ටිකක් අර බලන මිනිසයාට තේරෙන්න ඕන මේ ළමයා විද්‍යාව හොඳට ඉගෙනගෙන තියෙන දරුවෙක් කියලා අන්න එහෙම හිතන විදිහට ලියුවොත් මොකද ලියන්නේ ඔක්සිජන් කියලා ලියනවද වෙන වචනයක් දානවද එතකොට අපිට මොකද්ද දාන්න පුළුවන් දහන පෝෂක. අන්න ඒක අන්න එහෙම දැම්මම ටිකක් අර විද්‍යාවට නිකන් හොඳ අන්න එහෙම නිකන් හිතනෝනේ අපිට නියම හරියට නිකන් ගැලපෙන්න ලියලා අන්න ඒ වගේ ටිකක් තියෙන්න ඕනේ. ඒතකොට අපි කියන්න පුළුවන් මෙහෙම ඇඳ සිටින ඇඳුම තමයි දාහීය ද්‍රව්‍ය නේ. ඇඳ සිටින ඇඳුම දාහීය ද්‍රව්‍ය වේ. දාහීය ද්‍රව්‍ය හා ගැටෙන දහන පෝෂක වායුව මොකද්ද වෙන්නේ? දිවීමේදී වැඩිපුර ගැටීම සිදුවේ. දහන පෝෂක වායුව වන ඔක්සිජන් දිවීමේදී වැඩිපුර ගැටීම සිදුවේ. මේ නිසා ගින්න වැඩිපුර පැතිරේ. එය වැළැක්වීමට නම් මොකද කරන්න ඕන? එය වැළැක්වීමට නම් දිවීම නුසුදුසුය. බිම පෙරලිය යුතුය. දුවන්නේ නැහැ. මොකද කරන්නේ? එතන බිම පෙරලනවා. හරි. ඔන්න ඔය විදිහට අපිට ගන්න පුළුවන්. හරිද? ගිනි ඇවුලුණු අවස්ථාවකදී දිවීම නුසුදුසුයි. ඔතනින් පාඩම ඉවරයි. මානව ඉන්ද්‍රිය පද්ධති කියන පාඩමේදී අපි කතා කරනවා බහිශ්‍රාවී පද්ධතිය හා ස්නායු පද්ධතිය ගැන. මේ පාඩමේදී කතා කරන්නේ ඒව ගැන. බහිශ්‍රාවී පද්ධතියයි ස්නායු පද්ධතියයි ඊට අමතරව කතා කරනවා ඇස්මෙන් සම ඊට පස්සේ මට මතක හැටියට සමයි සම ගැන සම ගැන විතර අනිත් ටික ඇස කන ගැන අපි කතා කරන්නේ 9 වසරේදී. සම පිළිබඳව කතා කරනවා. ඒ කියන්නේ සංවේදී ඉන්ද්‍රියක් විදියට. හරි. අපි මුලින්ම බලමු බහිශ්‍රාවය හා බහිශ්‍රාවී ද්‍රව්‍ය කියන දෙකේ තේරුම. හොඳට අහගෙන ඉන්න මේක ඕගොල්ලෝ දන්න දේ නෙමෙයි. මට කවුරු හරි කියන්න බලන්න මොකද්ද බහිශ්‍රාවය කියලා කියන්නේ නැත්නම් බහිශ්‍රාවී ද්‍රව්‍ය කියන්නේ? දන්න කෙනෙක් කියන්න බලන්න. ශරීරයෙන් පිට කරන අපද්‍රව්‍ය. ශරීරයෙන් පිට කරන අපද්‍රව්‍ය. තව වෙන වචන? බහිශ්‍රාවී ද්‍රව්‍ය. ශරීරයට අවශ්‍ය ආහාර ශරීරයෙන් පිට කරන එක. ඒක පැහැදිලි නෑ. හුන්නේ ආපහු පාරක් කියන්න බලන්න. හා ඉක්මනට. ශරීරයට අවශ්‍ය නොවන අනවශ්‍ය ලෙස ද්‍රව්‍ය පිටකිරීම. ශරීරයට අත්‍යවශ්‍ය නොවන අනවශ්‍ය ද්‍රව්‍ය පිට කිරීම. තව බහිශ්‍රාවය. වෙන උත්තර එක එක විදිහට එක එක අයට කියන්න පුළුවන්. ගැටලුවක් නැහැ. මොකද්ද? කියන්න බලන්න ඉක්මනට. වෙලා මදි නැත්තම්. දැන් මේ කියන කට්ටියට මම උත්තරේ කිව්වම ඒක මතක හිටින ප්‍රමාණය වැඩි. අහන් ඉන්න අයට වඩා. හරිද? දැන් ඕක මම හොඳට අත්විඳලා තියෙනවා. දැන් අපිත් විභාග වලට ලියනෝනේ. දැන් අපි විභාග ලියනකොට ඔහේ නිකන් බලන් ඉන්නකොට දැන් කවුරු හරි බලනකොට ඔහේ බලන් ඉන්නවා. බලන් ඉඳලා ටිකක් වෙලා ගිහිල්ලා මේ දැන් අපි හිතනවා දැන් කියන්නේ වැහෙනෝනේ. ඇහෙනකොට අපිට තේරෙනවා කියලා. හරි. එතකොට අපි දැන් මට එහෙම වෙලා තියෙන. ඒක නිසා මම මේ කියන්නේ. දැන් මම කවුරු හරි ගුරුවරයෙක් එක්ක කතා කර කර ඉගෙන ගන්නකොට
දැන් මම කියනවා මෙන්න මේක ඔව් එහෙමයි කියලා උත්තරේ දෙනවා. දුන්නට පස්සේ මම ඒකට සම්බන්ධ වෙලානේ ඉන්නේ. දැන් ඒ ගුරුවරයා උගන්වනකොට මම එයත් එක්ක සම්බන්ධ වෙලා ඉන්නේ. එතකොට මට මතකෙ හිටින ප්‍රමාණය වැඩි. මම නිකන් ඔහේ අහගෙන ඉන්නවා. අහගෙන ඉන්නකොට ඒ වෙලෙට මතකෙ හිටිනවා. ඊළඟ දවසේ වෙනකොට අමතකයි. නමුත් අපි අර කතා කර කර ඉගෙන ගන්නකොට ඒ මතක හිටින ප්‍රමාණය වැඩි. ඒකයි මම ඕගොල්ලන්ට කියන්නේ හැමතිස්සෙම කතා කරන්න කියලා. ගොඩක් වෙලාවට 10 11 වසරවල් වලට ගියාම ගොඩක් ළමයි කතා කරන්නේ නැහැ. ඉගෙන ගත්තේ කොහේ කියන දෙයක් අහන් ඉන්නවා. එච්චරයි. කියන දේවල් අහන් ඉන්නකොට වෙන්නේ මොකද්ද? අපිට මොලේට යන ප්‍රමාණය නැත්තම් මතකයේ ගබඩා වෙන ප්‍රමාණය එතෙන්දී අඩු. එතකොට මතක හිටින්නේ අපිට මතක හිටින්නේ නැහැ. අපිට වැඩිපුර මතක හිටින්නේ හොඳට සක්‍රියව සම්බන්ධ වුණොත් විතරයි. ඒක නිසා ටිකක් හොඳට කතා කරන්න. වැරදුනාට කමන්නේ නැහැ. හැබැයි වැරදුනා කියලා සමහර ළමයි ඉන්නවා මෙහෙම. අර අපිට තියෙන්නේ අර ඇණයක් වෙන කට්ටිය ඉන්නෝනේ සමහර වෙලාවට. ඒගොල්ලෝ කරන්නේ මොකද්ද? කියනවා වැරදි ඒවා කියන්නේ. හරි එකටයි වැරදි එකටයි ඔක්කොටම රටේ නැති ඒවා. එහෙම ඒවා වැඩක් නැහැ. අපි දැනගන්න ඕන හරි උත්තර දිදි වැරදුනක් කමන්නේ ඒක ගැළපෙන උත්තරයක් වෙනවා. සම්බන්ධ වේ. දැන් මම අහුවේ බහිශ්‍රාවය කියන්නේ මොකද්ද? බහිශ්‍රාවී ද්‍රව්‍ය කියන්නේ මොකද්ද? දැන් දෙන්නෙක් උත්තර දුන්නා. තව තියෙයි උත්තර. බහිශ්‍රාවය. එහෙම නැත්නම් බහිශ්‍රාවී ද්‍රව්‍ය. ශරීරයෙන් පිටවන අනවශ්‍ය අපද්‍රව්‍ය. අනවශ්‍ය අපද්‍රව්‍ය. තව ශරීරයෙන් පිටවන අනවශ්‍ය ක්‍රියාවලිය. ඒ කියපු දේවල් ටික පැහැදිලි. ශරීරයට අහිතකර ඒක ඉස්සෙල්ලා දෝ කියපු ඒවා ශරීරයට නෑ මොකක්ද මේ සිග්නල් වල අවුලක් තියෙන කැඩි කැඩි ඇහෙන්නේ කතා කරනකොට. හරි මම කියන්නම්. දැන් ඔය කියපු උත්තර එකක්වත් හරි උත්තරේ නෙමෙයි. හරිද? දැන් මෙතන 4 දෙනෙක් විතර කිව්වනේ උත්තර. මට ඇහිච්ච විදිහට එකක්වත් හරි උත්තර විදිහට ගන්න බෑ. එකක්වත් ගන්න බෑ. හරිද? එකක්වත් ගන්න බෑ. ඒකට හේතුව අහගන්න. හොඳට අහගෙන ඒකයි මම දැන් ඔය උත්තර කියපු අයට ඔක මතක හිටිනවා. හරිද? මොකද මතක හිටින්නේ දැන් ඒගොල්ලෝ දැන් දන්නෝනේ මම කියපු උත්තරේ වැරදි. මම කියපු උත්තරේ විභාගයට ආව නම් උත්තරයක් විදිහට ලිව්වා නම් ඒ ප්‍රශ්නෙට උත්තරේ ලකුණු ලැබෙන්නේ නැහැ. අහගන්න දරුවෝ හොඳට. බහිශ්‍රාවී ද්‍රව්‍යයක් නම් ඒක නිපද වෙන්න ඕන සෛල තුල. බහිශ්‍රාවී ද්‍රව්‍යයක් නම් ඒක කොහෙද හැදෙන්න ඕන? කොහෙද හැදෙන්නේ? අපේ ඇඟේ නෙවෙයි. අපේ ඇඟේ නෙවෙයි හැදෙන්න ඕන. කොහෙද හැදෙන්න ඕන? ඇඟේ තියෙන සෛල ඇතුලේ. ඇඟේ කිව්වන් සෛල වලින් එළියේ තියෙන දේවල් අපද්‍රව්‍ය වලට කියන්නේ නැහැ බහිශ්‍රාවී ද්‍රව්‍ය කියලා. සෛල තුල නිපදවන අපි කියන සෛල තුල සිද්ධ වෙන ජෛව රසායනික ක්‍රියාවලි. අපි ඒවට කියන්නේ පරිවෘත්තීය ක්‍රියා කියලා. සෛල තුල සිද්ධ වෙන ක්‍රියාවන්ට කියන්නේ පරිවෘත්තීය ක්‍රියා. පරිවෘත්තීය ක්‍රියා. දැන් ප්‍රභා සංශ්ලේෂණය, ශ්වසනය මේ වගේ ඒවාට කියන්නේ පරිවෘත්තීය ක්‍රියා. ඒවත් සිද්ධ වෙන සෛලයක් ඇතුලේ. දැන් මේ තියෙන සෛලය නම් මෙන්න මේක ඇතුලේ. සෛල තුල සිදුවන ක්‍රියා නිසා නිපද වෙනෝ නිෂ්ප්‍රයෝජන ද්‍රව්‍ය. සෛල ඇතුලේ. කියන්නේ සෛලයට අනවශ්‍ය දේවල්. අන්න ඒවා බැහැර කිරීමට තමයි කියන්නේ බහිශ්‍රාවය කියන්නේ. සෛල තුල නිපදවන නිෂ්ප්‍රයෝජන ද්‍රව්‍ය වලට තමයි කියන්නේ බහිශ්‍රාවී ද්‍රව්‍ය. හරි දැන් කවුරු හරි කියන බලන්න මොකද්ද බහිශ්‍රාවය කියන්නේ කියලා. රසායනික ප්‍රතික්‍රියා හේතුවෙන් සෛල තුර නිපද වෙන අහිතකර ද්‍රව්‍ය. අහිතකර ද්‍රව්‍ය කියලා කිව්වොත් ඒක බහිශ්‍රාවී ද්‍රව්‍ය. ඒවා ශරීරයෙන් බැහැර කිරීම කියලා කිව්වොත් අන්න ඒකට තමයි කියන්නේ මොකක් කියලා. බහිශ්‍රාවය. රසායනික ක්‍රියාවලි මගින් සෛල තුල නිපදවන අහිතකර ද්‍රව්‍ය නැත්නම් අනවශ්‍ය ද්‍රව්‍ය කොහෙද? ශරීරයෙන් බැහැර කිරීම. බහිශ්‍රාවය නම් වේ. බහිශ්‍රාවය නම් වේ. හරිද? දැන් එහෙනම් මට කියන්න මල ද්‍රව්‍ය එහෙම නැත්නම් මල පහ බහිශ්‍රාවී ද්‍රව්‍යයක්ද නැද්ද? නෑ නොවේ. ඇයි නොවේ? ඇයි නොවේ කියලා කියන්නේ? මල පහ කියන්නේ බහිශ්‍රාවී ද්‍රව්‍යයක් නෙවෙයි.
ඇයි නෙවෙයි කියලා කියන්නේ? මල පහ නිපද වෙන්නේ සෛල තුල නෙවෙයි. මල පහ නිපද වෙන්නේ ආහාර මාර්ගය කියන කුහරය ඇතුලේ. නිකන් හිතන්නකෝ අපේ ඇඟේ ඇතුලේ තියෙන බටයක් වගේ එකක් තමයි ආහාර මාර්ග කුහරය. මුඛයෙන් පටන් අරන් ගුදයෙන් කෙලවර වෙන. දැන් කට ඇතුලේ මෙහෙම දාන්න පුළුවන් නේ මොනවා හරි දෙයක්. ඒකට බටයක් දිගේ යනවා වගේනේ. ඒක ඇතුලේදී තමයි ආහාර දිරවන්නේ. එතෙන්දී නිපද වෙන අනවශ්‍ය දේවල් තමයි මල ද්‍රව්‍ය කියන්නේ. ඒක නිසා හොඳට මතක තියාගන්න මල ද්‍රව්‍ය කියන්නේ නැත්නම් මල පහ කියලා කියන්නේ බහිස්රාවී ද්‍රව්‍යයක් නෙවෙයි. මල පහ බහිස්රාවී ද්‍රව්‍යයක් වෙන්න නම් කොහෙද හැදෙන්න ඕන? සෛල තුල. සෛල තුල. එහෙම වෙන්නේ නැහැ. සෛල නෙමෙයි මේක ඇවිල්ලා බටයක් ඇතුලේ නිපද වෙන්නේ. කුහරයක් ඇතුලේ. ඒක නිසා ඔන්න හොඳට මතක තියාගන්න මල ද්‍රව්‍ය කියන්නේ බහිස්රාවී ද්‍රව්‍යයක් නෙවෙයි. දැන් විභාගෙට අහන්න පුළුවන්. මල ද්‍රව්‍ය යනු බහිස්රාවී ද්‍රව්‍යයක් නොවේ. එයට හේතුව ලියන්න. එතකොට අපි මොකද්ද ලියන්න ඕන? බහිස්රාවී ද්‍රව්‍යයක් නම් මල ද්‍රව්‍ය සෛල තුල නෙවෙයි නිපද වෙන්නේ. සෛල තුල නිපද විය යුතුය. මල ද්‍රව්‍ය නිපදවන්නේ සෛල තුල නොවේ. ආහාර මාර්ග කුහරය තුලයි. ඒ නිසා මල ද්‍රව්‍ය බහිස්රාවී ද්‍රව්‍ය නොවේ කියලා උත්තරේ ලියන්න ඕන. එතකොට මේ බහිස්රාවී ද්‍රව්‍ය විදියට නිපද වෙනවා මෙන්න මේවා. කාබන් ඩයොක්සයිඩ් වායුව, ජලය, ඊට පස්සේ යූරියා, යූරික් අම්ලය, ලවණ වර්ග. මෙන්න මේවා බහිස්රාවී ද්‍රව්‍ය විදියට නිපද වෙනවා. මේවා දැන් මට කියන්නේ මෙන්න මේක. බහිස්රාවී ද්‍රව්‍ය පිට නොකර, ඒ කියන්නේ ඒවා බාහිර පරිසරයට පිට කරන්නේ නැතුව ඇඟ ඇතුලේ තිබුණොත් මොකක් වෙයිද? ඒව ඇඟට විසයි. බොහෝ බහිස්රාවී ද්‍රව්‍ය විස සහිතයි. ඒවා තරලවල එකහු වුණොත් ඇඟේ සෛල තුල තිබුණොත් සෛල මැරෙනවා. තරල ඉදිමෙනවා. ඊට පස්සේ පටක අවයව ඉදිමෙනවා. මට කියන්නේ එහෙම ලෙඩක් බහිස්රාවී ද්‍රව්‍ය හරියට බැහැර නොවන අනුරාධපුරයේ පොළොන්නරුව පැත්තේ ගොඩාරයක් වියලි කලාපයේ අයට හැදෙන ලෙඩක්. මොකද්ද? වකුගඩු රෝග. වකුගඩු රෝග. හරිද? වකුගඩු රෝග. වකුගඩු රෝග වලට ප්‍රධාන හේතුවක් තමයි වකුගඩු දෙක හරියට ක්‍රියාත්මක වෙලා නැහැ. බහිස්රාවී ද්‍රව්‍ය හරියට බැහැර වෙන්නේ නැහැ. එතකොට ඒවා එකතු වෙනවා කොහෙද? ඒවා එකතු වෙනවා තරලවල. ඔය වකුගඩු රෝගේ හැදිච්ච අයගේ වකුගඩු නිදන්ගත වකුගඩු රෝගේ හැදිච්ච අයගේ මේ අතපය ඉදිමෙනවා. හරිද? මූණ ඉදිමෙනවා. ඇඟේ කකුල් ඉදිමෙනවා. මොකද තරල එකතු වෙනවා. හැමත යටින් තරල එකතු වෙනවා. අර බහිස්රාවී ද්‍රව්‍ය එකතු වෙනවා. ඇස් වටේ කළු වෙනවා. හරිද? ඒ වගේ ඊට පස්සේ වැඩපළ කරගන්න බෑ. වගේ රෝග ලක්ෂණ එනවා. එතකොට අපි මේ බහිස්රාවී ද්‍රව්‍ය පිට කරන ආකාර තුනකින් ප්‍රාශ්වාස වාතයේ විදියට පිට කරනවා. ඉන්ද්‍රියන් තුනයි තියෙන ප්‍රධාන බහිස්රාවී අවයව විදියට කියන්නේ. එකක් තමයි පෙනහැලි. පෙනහැලි වලින් පිට කරන්නේ ප්‍රාශ්වාස වාතය. අනිත් එක තමයි වකුගඩු. වකුගඩු වලින් පිට කරන්නේ මුත්‍රා. හරිද? වකුගඩු වලින් මුත්‍රා. ඊළඟට අනිත් එක තමයි සමෙන් පිට කරන දහඩිය. හරිද? ප්‍රාශ්වාස වාතය, මුත්‍රා, දහඩිය. ප්‍රාශ්වාස වාතයේ තියෙනවා කාබන් ඩයොක්සයිඩුයි ජලයයි. කාබන් ඩයොක්සයිඩ් හා ජලය බහිස්රාවී ද්‍රව්‍ය විදියට තියෙනවා. දහඩියේ තියෙනවා වැඩිපුරම ජලය. ඊට අමතරව යූරියා, යූරික් අම්ලය හා ලවණ වර්ග. මුත්‍රාවල වැඩිපුරම තියෙන ජලය, ඊට අමතරව යූරියා, යූරික් අම්ලය, ලවණ වර්ග තියෙනවා. හරි. ඔය ටික තමයි යූරියා කියන්නේ මොනවාද? මොකද? ඇහුන්නේ ප්‍රශ්නේ. කියන්න පාපව. යූරියා කියන්නේ මොනවාද? යූරියා කියන්නේ නයිට්‍රජන් අඩංගු බහිස්රාවී ද්‍රව්‍යයක්. CO වරහනක් NH2 වරහනෙන් පිට දෙක. ඔන්න යූරියා. යූරියා කියන්නේ කාබන්, ඔක්සිජන්, නයිට්‍රජන්, හයිඩ්‍රජන් කියන මූලද්‍රව්‍ය එකතු වෙලා හැදිච්ච සංයෝගයක්. යූරියා දානවා ගස් වලට. මොකටද දාන්නේ? පොහොර විදියට. නයිට්‍රජන් ලැබෙන ශාකවලට නයිට්‍රජන් ලබා ගන්න. ශාකවලට අවශ්‍ය නයිට්‍රජන් ලබා ගන්න. ඔන්න යූරියා. CO NH2 වරහනෙන් පිට දෙක. කාබන්, ඔක්සිජන්, නයිට්‍රජන්, හයිඩ්‍රජන් කියන මූලද්‍රව්‍ය වලින් හැදිච්ච සංයෝගයක් තමයි යූරියා කියන්නේ. හරිද? එක බහිස්රාවී ද්‍රව්‍ය ඒවා විසයි. ශරීරයේ තිබුණොත් යූරියා විසයි. ඒක නිසා ඒවා බැහැර කරන්න ඕන. යූරියා හැදෙනවා. ප්‍රෝටීන ජීර්ණය වෙනකොට තමයි යූරියා හැදෙන්නේ.
හරි අපි ඒක ඊළඟ දවසේ කතා කරමු. අදට එහෙනම් උතනින් නවත්තනවා. හරි වෙලාව ඉවරයිනේ අපි. හරි එහෙනම් ඔන්න ඕක තමයි අද මම ටිකක් වෙලාව ගත්ත ඕගොල්ලන්ට මේ ගැටලුව කියන්නත් නැත්නම් ඕගොල්ලෝ හිතනවා මේ ගුරුවරු කියන්නේ මල කාලා කන්නේ එහෙමනේ කියන්නේ නේ. අර ඇමතිලා කියන්නේ ඕගොල්ලෝ දන්නවනේ.